නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, 15 වන උපන්දිනයේ යෙදෙන තමන්ගේ ආදරණීය පුතණුවන් වන පින්වත් දුලින යද්දෙහිගේ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි පින්වත් සංජය යද්දෙහිගේ මහතා සහ රවීනා විජේමාන්න මහත්මිය විසින් අද මේ පසේබුදු පෙළහර උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ. පසේබුදු පෙළහර මේ ධර්ම දේශනා මාලාවේදී සුපින්නතුනි අපි ඉගෙන ගන්නවා අතීතයේ වැඩ සිටි ඒ ආශ්චර්යවත් මුනිවරුන් වන පසේබුදුරජාණන් වහන්සේලා ගැන. ඉතින් අපි මේ වෙනකොට ඒ පසේබුදුරජාණන් වහන්සේලා ගැන අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු කග්ග විසාන කියන උතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාව ඇසුරු කර ගනිමිනුයි අපි පසේබුදුරජාණන් වහන්සේලා ගැන ඉගෙන ගන්නේ. ඒ දේශනාවේ ගාථා රත්න 31ක් මූලික කරගෙන අපි මේ වෙනකොට පසේබුදුවරු ගැන ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තියෙන්නේ 32 වෙනි ගාථා රත්නය. පින්වතුනි, මේ සංසාර ගමනක වැටිච්ච ජීවිතේ අපි හැමදෙනාම මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන අය. මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යනකොට ඒ ಜಾතිවල උපදිද්දී పూర్ව ಜಾතිවල ගති ලක්ෂණ අරගෙන එනවා කියලා එකක් තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ මිනිස්සු විදිහට අපි මෙහෙම උපදිනවා. හැබැයි මනුස්ස ලෝකේ මිනිස්සු විදිහට ඉපදුනාට ගොඩාක් දෙනෙකුට පෙර ಜಾතිවල ගති ලක්ෂණ, සමීප ಜಾතිවල ගති ලක්ෂණ Tamanට එන ස්වභාවයක් තියෙනවා. එතෙන් රහතන් වහන්සේලාට පවා. දැන් අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ එක භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඇත්තට මේ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ දානේ වළඳන්න ගත්තාම අසාමාන්‍ය විදිහට වළඳනවා. අර මේ විශාල පාත්‍රේ කටමට්ටමට පිරෙන්න දානේ පිළිගන්නවා. ඒ කටමට්ටමට පිරෙන්න අරගෙන මේ මුළු පාත්‍රයක්ම උන්වහන්සේ දානේ වළඳනවා. එතකොට බාහිරින් බලන කෙනෙකුට හිතෙන්නේ ආහාරයට හරි ගිජු කෙනෙක් කියලා. ඒතර භික්ෂුන් වහන්සේලාට දැන් සමහරවල් ලැජ්ජයි. පිරිසත් එක්ක මේ මිනිස්සු ඉන්න තැනක දානේ වළඳන්න උනොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේ පාත්‍රයක් පුරවගෙන දානේ වළඳනවා. ස්වාමීන් වහන්සේලා මේකට හරියට අකමැති වුණා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පැමිණිලි කරා, "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ අසවල් භික්ෂුව හරීම ආහාරයට ගිජු කෙනෙක්. පමණ ඉක්මවා ස්වාමීනි වළඳනවානේ" කියලා. බුදුරජාණන් වහන්සේ කාරණේ දැනගෙනම ඒ භික්ෂුව කැඳෙව්වා. කැඳවලා අහනවා, "භික්ෂුව ඇත්තද මේ කියන්නේ? ගොඩාක් අනුභව කරනවා අය" කියලා. කිව්වා, "ස්වාමීනි මං අනුභව කරනවා. නමුත් මම ඒ අනුභව කරන්නේ කුසේ ඉඩ තියාගෙන" කිව්වා. "මං පාත්‍රය පිරෙන්න අනුභව කරත් මං කුසේ ඉඩ තියාගෙනයි කිව්වා අනුභව කරන්නේ." එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුන් වහන්සේලාට, "මහණෙනි, ඔබ මේ භික්ෂුවට මුකුත් කියන්න එපා. මේ භික්ෂුවට මේ තියෙන්නේ පෙර ಜಾතිවල පුරුද්දක්. එක දිගට හස්ති කුලේ ඉපදිලා අවුරුදු 500ක් විතර, ආත්ම භව 500ක් විතර එක දිගට හස්ති කුලේ ඉපදිලා ඇතෙක් වෙලා, ඇතෙක් වුණාම ගොඩාක් කාලා පුරුද්ද මිනිස්සෙක් විදිහට මනුස්ස ලෝකෙට එනකොටත් තියෙනවා. මේ විදිහට
පෙර ජාතිවල ලක්ෂණ අරගෙන එනවා. අපි කලින් ජීවිතේ වැඩිපුර ගත කරපු ජීවිතවල ලක්ෂණ මේ ලෝකෙට එනකොට අරගෙන එනවා. නාග ලෝකවල වගේ වැඩිපුර හිටපු අය ඕන මනුස්ස ලෝකෙට එනවා. ඒ මනුස්ස ලෝකෙට එන අය හරි සරාගී. ඉක්මනට රාගය අවශ්‍යගෙන ඒ රාගයට අනුව කටයුතු කරන්න එයා කැමතියි. ඊළඟට නාග ලෝකේ ඉඳලා වගේ එන අය සමහරවට පලිගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට කෙනෙක් එනවා නම් මේ නිරේ වගේ ඉඳලා එයා ගොඩාක් කාලයක් නිරේ ඉඳලා නම් ආවේ ගතිගුණ එයාගේ හරි දුෂ්ටයි. මේ වගේ එක එක ලක්ෂණ. ඔය වගේ සිද්ධියක් වුණා තවත් බුද්ධ කාලේ. ඒකුනේ ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මණ්ඩපයකට වැඩම කළා. ඒක මේ වෙළෙන්දෝ පිරිසක් එකතු වෙලා ලැහැත්ති කරපු පින්වතුනේ රෑ එළි වෙනකන් බණ අහන්න ලැහැත්ති කරපු පින්කමක්. එතකොට මේ වෙළෙන්දෝ ගොඩාක් මහන්සි වෙලා මේ විශාලයට හට් ගහලා බණ අහන්න ලැහැත්ති වුණා රෑ එළි වෙනකන්. මේ බණ අහන්න ලැහැත්ති වෙච්ච පිරිස තලේ දැන් ස්වාමීන් වහන්සේලාත් වැඩම කරලා ස්වාමීන් වහන්සේලා ලස්සනට මේ වැඩසටහන රෑ පහන් වෙනකන් කරගෙන ආවා. අනිත් හැමෝම හොඳට බණ ඇහුවා. හැබැයි මේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට මෙතන හිටපු 3 දෙනෙක්ව විශේෂයෙන් මතක හිටියා. හේතුව මොකද්ද? එක මිනිස්සෙක් හිටියා මෙතන. ඒ මිනිස්සයා හරි ආසාවෙන් වගේ ඇවිල්ලා බණ අහන්න ඉස්සරහම වාඩි වුණා. ධර්ම දේශනා පටන්ගෙන විනාඩි 5යි ගියේ. මිනිස්සයා හොඳටම නිදාගෙන රෑ එළි වෙනකන් කිරිච්ච වැඩසටහන ඉවර වෙනකන් ගොරව නිදාගත්ත ඉස්සරහා. අනින් මිනිස්සු ඉන්නවා අය මේ වැඩසටහනක් තියෙනවා අය ඒ මුකුත් නැහැ. මිනිස්සු හොඳට ගොරවමින් නිදි. ඉතින් ස්වාමීන් වහන්සේලාට මිනිස්සයගෙන හොඳට මතක හිටියා. තව මිනිස්සෙක් උතන හිටියා. ඒ මිනිස්සයත් ඉස්සරහම වාඩි වෙලා ස්වාමීන් වහන්සේලා බණ කියනවා. මේ මිනිස්සයා තමන්ගේ අතේ ඇඟිල්ලෙන් පොළවේ මේ අතට ඉරි අඳිනවා පොළව හරනවා. එල්ලි වෙනකන් ඕක තමයි කරේ. ස්වාමීන් වහන්සේලාට ඒ මිනිස්සයාවත් මතක හිටියා. ඊළඟට තව මිනිස්සෙක් හිටියට එයා කෙලවරකට වෙන්න ගහක් යට. මිනිහා බණ අහන්න මේ වාඩි වෙච්ච ගමන් කරේ ගහේ පාතල තිබ්බ අත්තක් අල්ලගත්තා. මේ අත්ත විඩින් විඩේ හොලව තමයි මිනිස්සයා බණ ඇහුනේ. එතකොට ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවන් ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න වඩිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි කොහොමද ඒ ධර්ම මණ්ඩපයේ පින්කම සාර්ථකව කෙරුණාද? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. හැබැයි ස්වාමීනි 3 දෙනෙක් හැර 3 දෙනෙක්ගේ ලක්ෂණ හරි අමුතුයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා ඒ විස්මිත නුවණැති බුදුරජාණන් වහන්සේ ඒ 3 දෙනා ගැන දැනගෙන වදාරනවා මහණෙනි. ඔය පෙර ගති పూర్ව ජාතිවල තිබුණ ගති තාම තියෙනවා කිව්වා. ඒකයි කිව්වා ඔය ගොරේදෑද නිදාගත්ත මිනිස්සයා ගොඩාක් උපන්නේ පිඹුරු යෝනිය කිව්වා. පිඹුරු යෝනියේ ඉපදිලා ඔය මොනවා හරි ගොදුරක් ගිලලා එක දිගට දවස් ගණන් බුදියගෙන පුරුද්ද. ඒක මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒක ඒ විදිහමයි. එතකොට ශරීරයෙන් මිනිස්සෙක් වුණාට ලක්ෂණේ පිහිටලා තිනවා පිඹුරාගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි පොළොව හැරුවානේ මිනිහෙක්. ඒ පොළොව හැරපු මිනිසයා බොහෝ කාලයක් උපන්නේ ගැඩවිල් යෝනිය කිව්වා. අර ගැඩවිලාට හාරගෙන ගිහිල්ලා තියෙන පුරුද්ද මනුස්ස ලෝකේ මනුස්ස ශරීරයක් ලැබුණත් පොළොවක් දකිද්දී හාරන්න හිතෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි අත්ත හොල්ලපු කෙනා වැඩිපුර උපන්නේ වඳුරු යෝනිය කිව්වා. ඒ වඳුරා වෙලා අතු හොල්ලමින් ගස් උඩ ඉඳලා පුරුද්ද අදටත් ගහක අත්තක් දකිද්දි හොල්ලන්න හිතෙනවා කිව්වා. මේ විදිහේ පින්වතුනේ
හරි පුදුමයි මේ සසරේ ගමනේ ස්වභාවය. හැබැයි ওই විදිහමයි සංසාර ගමනේ යන පින්වන්තයන්ගේ ජීවිත. දෙව්ලොව ඉඳලා පින්වන්තයෝ මනුලොවට වඩිනවා. ඒ මනුලොවට එනකොට ඒ දෙව්ලොව ඉඳලා ආපු කෙනාට දේව ගති මෙහි පේනවා. එයා ස්වභාවයෙන්ම සිල්වත්. ස්වභාවයෙන්ම දන් දෙන්න කැමතියි. ස්වභාවයෙන්ම මිහිරි ප්‍රිය වචන කතා කරන කෙනෙක්. ස්වභාවයෙන්ම වැඩිහිටියන්ට ගරු කරන කෙනෙක්. ආන්නේ මොනවද? දෙවියන්ගේ දේව ගතිය මනුස්ස කය තිබ්බට තියෙනවා. ඊළඟට බ්‍රහ්ම ගති පිහිටනවා. සරාගී නෑ, ඇවිස්සෙන්නේ නෑ. මේ විදිහට මේ මම ඇයි මේ කතාව කිව්වේ ඔබට? මේ පසේ බුදුවරු බවට පත් වෙන මහා පින්වන්තයෝ ඕන් ওই විදිහට පෙර භවයන්හි පුරුදු දරාගෙන තමයි බොහෝ දෙනෙක් ආවේ. දැන් අද අපි කතා කරන මේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ එන 31 වෙනි ගාථා රත්නයට අදාළ ඒ සිදුවීම. ඒ සිදුවීම මෙහෙම එකක්. පසේ බුදු බව පිණිස පින් තියෙන මහා පින්වන්තෙක් උපන්නා පසේ බුදුවරු පහළ වෙන කාලේ බරණැස එක්තරා රජ කුලයක. රජ කුලයක මහා රාජකීය සැප සම්පත් මැද දැන් මේ රාජකීය කුමාරයා වැඩෙනවා. හරි පුදුමයි. මේ රාජකීය කුමාරයාට චූටි කාලේ ඉඳලා යන්තම් තේරෙන කාලේ ඉඳලා පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්ද තමයි එයාට විවේකයක් ලැබිච්ච ගමන් එයා කරන්නේ පළඟ බැඳගෙන කොහේ හරි වාඩි වෙනවා. ඇස් දෙක පියාගෙන පැය ගණන් එයා හිත එකඟ කරගෙන ඉන්නවා, භාවනා කරනවා. එතකොට මේ බලන්නේ සසරේ මේ පෙර જાති වලින් ඔහු අරගෙන ආවේ එහෙම පුරුද්දක්. එතකොට මේ භාවනාවට ඇලුම් කරන මේ කුමාරයා සුදුසු වයස ආවට පස්සේ ඒ රාජ්‍ය රජතුමා බවට පත් වුණා. රජතුමා බවට පත් වුණත් පුරුද්ද අතහරින්නේ නැහැ. රාජකීය කටයුතු කරනකොට භාවනා කරන්න යම් විවේකයක් ලැබෙනවද? ඉක්මනින් භාවනාවට යනවා. භාවනාවට ගොඩාක් ආස කළා. ඉතින් කාලයක් මේ භාවනා කරනකොට ඒ රජ්ජුරුවන්ගේ හිත විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් බැහැර වෙලා ගියා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල් දහම් වලින් ලාමක අකුසල් වලින් බැහැර වෙලා ගියා. සවිතක්කං සවිචාරං කුසල සහගත විතර්ක විචාර ඇති. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං විතර්ක විචාර ඇති විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපේ ඇති. පළමුවෙනි ධ්‍යානය ඒ රජුරවන්ට උපන්නා. දැන් මේ රජුරව භාවනා කරන්නේ නිකන් නෙවෙයි ධ්‍යාන සැපේකින්. ඒ ධ්‍යාන සැපේ භාවනා කරනකොට මේ රජුරවන්ට මේ පිංගුතුනේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ යම් ධ්‍යානයක් ආදීන් ලබන ලෞතර සැපයක් ඇත. ඒද සැපේකි. කම් සැප භුක්ති විඳිමින් කාමයන් පරිහරණය කරමින් විඳින යම් ලෞකික සැපයක් ඇද්ද? ඒද සැපේකි. හැබැයි මේ ලෞකික සැප සහ ලෝකෝත්තර සැප කියන දෙකෙන් අග්‍රවන්නේ ලෝකෝත්තර සැපයමය. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මහණෙනි. යම් කිසි ලෞතුරු සැපයක් ඇද්ද? ලෝකෝත්තර සැපයක්. ඒ ලෝකෝත්තර සැපයෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් 16න් පංගුවක් තරම්වත් ලෞකික සැපේ වටින්නේ නැත. ධ්‍යාන සැප කියලා කියන්නේ පින්වතුනේ ලෞතුරු සැප. ඒ ලෝකෝත්තර සැපේ උපන්නට පස්සේ මේ රජුරවන්ට කොච්චර රාජකීය සම්පත් තිබුණත් දැන් මේ වගේ හිත ඇලෙන්නේ. ඒවට ආස හිතෙන්නේ. ලෝකේ තියෙන මිහිරිම රසය තොල ගෑවිච්ච කෙනාට අනිත් රහවල් වැඩක් නෑ වගේ. මේ රජුරවන්ට දැන් රාජකීය සැපේ හිත ඇලෙන්නේ. හිත ඇලෙන්නේ නැති වුණාට රටේ රජුරෝ නිසා රාජකෘත්‍ය කරන්න ඕන. රජුරවන්ට මේක මහා වදයක් වුණා ටික කාලයක් යනකොට. තමන්ට තමන්ගේ
හැබැයිම සැපේ විඳින්න කාල වේලාවක් නෑ මේ රජකමක් නිසා. එතකොට මොකද්ද මේ මහා පින්වන්තයා කළේ? ධ්‍යානේ රැකගන්න රජකම අත්හැරියා. ඔන්න පින්වතුනි පින්වන්තයන්ගේ යුගයන් වල අසිරිය. තමන්ගේ ධ්‍යාන සැපේ රැකගන්න අර රජකම අත්හැරියා. පැවිදි වුණා. වනගත වෙලා අර ධ්‍යාන සැපේ ඇලී වාසය කළා. මේ ඇලී වාසය කරන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. පසේබුදු බවට පිනිස පින් තියෙන කෙනෙක්. ඒ ධ්‍යානයේ තුල යම් විවේකයක් ලැබුවාද ඒ විවේකයේ තුලින්ම පින්වතුනි ඒ උත්තමයාට මාර්ගයේ විවර වුණා. ඉතින් සම්බුහු ඥානයෙන් ඒ උත්තමය ධර්මය අවබෝධ කරගන්නේ. ඔය කොහේ හෝ වනගමුවක උන්වහන්සේ ධ්‍යාන සැපයෙන් වාසය කරනකොට විදර්ශනාව වැඩි ගියා. පටිච්ච සමුප්පාදය අවබෝධ වුණා. මේ දුක හැදෙන්නේ මේ විදිහටයි කියලා. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නැසලා පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටම පසේ බුදුවරු වෙනුවෙන් අසිරිය සිද්ධ වෙන හිමාලයේ ඇති මංජූසක රුක්සෙවනේ. ඒ මංජූසක ගහේ රන් මලක් පිපුණා. ඒ රන් මල පිපෙනකොට අනික් පසේ බුදුවරු දැනගත්තා ඕන්න තවත් අභිනව පසේ බුදුවරයෙක් පහළ වෙලා. අනික් පසේ බුදුවරු එකතු වෙනවා. එතකොට අර කොහේ හෝ වන පියසක පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කළ මේ පසේ බුදුරජාණන් වහන්සේ මේවා පින්වතුනි ආශ්චර්ය අద్භූත කාරණා. ඒවා පසේ බුදුවරුන්ගේම තියෙන අසිරියක්. කොහේ හෝ වන පියසක උන්වහන්සේ පසේ බුදු බවට පත් වුණාට උන්වහන්සේ දන්නවා පසේ බුදු වෙච්චි තමන් වහන්සේ කොහෙටද වැඩම කළ යුත්තේ. අනෙක් පසේ බුදුවරු වැඩ ඉන්න මංජූසක රුක්සෙවණට උන්වහන්සේ වැඩම කළා. ඒ වඩිද්දී පසේ බුදුවරු බලාගෙන ඉන්නවා. ඒ අලුතින් පහළ වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එතන මංජූසක රුක්සෙවණේ ආසනයක් පනවලා තිබුණා. ඒ ආසනේ මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. එතකොට අනික් පසේ බුදුරජාණන් වහන්සේලා අහනවා ආයුෂ්මත ඔබ මොන වගේ කරුණක් මුල් කරගෙනද මේ අවබෝධය සාක්ෂාත් කළේ? අන්නේ වෙලාවේ වදාලා ගාථාව. ඒ ගාථා රත්නය අපගේ මහා කරුණිකයන් වහන්සේ කග්ගවිසාන සූත්‍රයේ 32 වෙනි ගාථා රත්නයේ විදිහට දේශනා කොට වදාලා. පහය පංචාවරණානි චේතසු උපක්ඛිලේසේ ව්‍යපනුජ්ජ සබ්බේ අනිසිතෝ චිත්වා ස්නේහ දෝසං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන මේ ගාථා රත්නය. මේ තමයි එදා ඒ පසේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව. මේ එහි සිංහල තේරුම දුරු කොට සිතින් පවතින පස් නීවරණ සියලුම උපකෙලෙස් බැහැරට දාසොඳින කෙලෙසුන් නැසුරු නොකරන සෙනෙහසේ දොස දුරාලන හුදෙකලාවෙම දිවිගෙවයිහි තනියඟකින් යුතු කඟවේනෙකුසේ. මෙහෙම තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය. තමන් වහන්සේ දැන් හරියට කඟවේනගේ හිස මත තියෙන තනි අඟ වගේ හුදෙකලාව වැඩ ඉන්නේ කොහොමද කියලා උන්වහන්සේ වදාළේ. බලන්නේ ගාථාවේ අර්ථ පහය පංචාවරණානි චේතසෝ. මේ හිත ආවරණය කරන කාරණා පහ මම මගේ හිතින් බැහැර කළා. හිතක් දියුණු කරගෙන යනකොට පින්වතුනේ හිත ආවරණය කරගන්න. එතකොට හිත දියුණු කරනවා කියලා කියන්නේ මොකද්ද? හිත දියුණු කරන්නේ කුමකින්ද?
කුසල් වැඩිමෙනුයි හිත දියුණු කරන්නේ. හිතක දියුණුව කියලා කියන්නේ ඒ හිත කුසලයෙන් පෝෂණය වෙනවා නම් ආන්ගේ හිත දියුණුයි. ඒතර කුසලයෙන් හිතක් දියුණු කරන්න ලැහැත්ති වෙනකොට ඒ දියුණුවට ඒ දියුණුව වහලා දාන්නට ඒ දියුණුව ආවරණය කරන්න මූලික කාරණා පහක් වෙනවා. අන්න ඒවට කියනවා ආවරණ කාරණා. මේ ආවරණ කාරණා පහ මොනවද? පංච නීවරණ. ආවරණං නීවරණං. ආවරණය කරනවා වහලා දානවා. ඒ මොනවද ආවරණ කාරණා? කාමච්ඡන්දය. පළවෙනි එක තමයි කාමච්ඡන්දය. ඔන්න හිතක් දියුණු කරගෙන යන්න ලැහැත්ති වෙනකොට මේ හිත කාම අරමුණක් හිත ඉන්න ආස කරනවා. එතකොට කාමච්ඡන්දේ හටගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාර කරනවා. සුභ නිමිත්ත කියලා කියන්නේ මොකක් හරි කාමච්ඡන්දයට මූලික වෙන අරමුණක්ම හිතට අරගෙන ඒකම ආයෙමත් මෙනෙහි කර කර පවත්වනවා. ඒකට තමයි කිව්වේ අයෝනිසෝ මනසිකාරය. එතකොට නූපන් කාමච්ඡන්දයත් උපදිනවා කියනවා. ඉපදිලා තියෙනවා නම් යම් කාමච්ඡන්දයක් ඒකත් වැඩි වෙලා යනවා කියනවා. ඉතින් අර කුසල් වඩන්න තිබ්බත් යන වැහිලා යනවා. ඒ වැහිලා යන නිසා මේ නීවරණ ධර්ම පහයි පින්වතුනි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පහ. මේ පහ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මේ පහ අන්ධකරණෝ. මේ සත්‍යයේ නුවණැස අන්ධ කරලා දානවා. අචක්කු කරනෝ නුවණැස නැති කරලා දානවා. අචක්කු කරන ඇස නැති කර දමනවා. අඥාන කරනෝ මෝඩයෙක් බවට අඥානයෙක් බවට පත් කරනවා. විඝාත පක්ඛිකෝ දුක පැත්තට ඇදලා දානවා මේ නීවරණ වලින්. ඊළඟට කියනවා මේ පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව කියන එක නිරුද්ධ කරලා දානවා. ප්‍රඥාව නිරුද්ධ කරනවා කියලා කියන එකේ තියෙන භයානකකම බලන්න. මොකද බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් ඇහුවා ස්වාමීනි මේ මිනිස්යාට තියෙන වටිනම දේ කිංසු නරාණං රතන. ස්වාමීනි මේ මිනිස්යාට තියෙන වටිනම දේ මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා නරාණං රතන. මිනිස්යාට තියෙන වටිනම දේ ප්‍රඥාවයි. එතකොට මේ නීවරණ කියන එකෙන් ඒ මිනිස්යාට තියෙන වටිනාම දේ නිරුද්ධ කරලා දානවා. නැත්තටම නැති කරනවා. පඤ්ඤා නිරෝධිකෝ. ඊළඟට අනිබ්බාන සංවත්තිනිකෝ නිවනට තියෙන දොර වහලා දානවා කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. දැන් කාමච්ඡන්දය කියලා කියන්නේ මේ නිවනට තියෙන දොර වහන පළවෙනි නීවරණේ. මොකක් හෝ සුබ කාරණාවක් අරගන්නවා. ඒ අරගෙන සුබ විදිහට අරගන්නවා. ඒ අරගෙන ඒකම හිත ඉන්නවා. බුද්ධ කාලේ සිද්ධ වුණා එක සිදුවීමක්. ඔන්න තරුණියෙක් පැවිදි වුණා. පැවිදි වෙලා භාවනා ගැන ඉගෙනගෙන මේ හිත දියුණු කරන්නට කියලා ඔන්න මේ වනයේට වැඩම කළා. දැන් මේ වනාන්තරයේ මේ භික්ෂුන් වහන්සේ ඉන්නකොට සවැත් නුවර ඉඳලා භික්ෂුවක් ඒ වනාන්තරයට වඩිනවා. ඒ වැඩම කරාට පස්සේ මේ භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා අර හොඳට භාවනා කරගෙන හිටපු ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ආයෂ්මතුනි සවැත් නුවර පැත්තේ කොහොමද කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා මේ ආයෂ්මත දන්නවයි අර ඔබට මතකද සවැත් නුවර හිටපු හරි මනස්කාන්ත රූපයක් තියෙන සිරිමා කියන කාන්තාව. ආන්නේ බුද්ධ ශාසනයේ මේ හිත පහදවාගෙන ඒ සිරිමාව දැන් බුද්ධ ශාසනයේ හිත පැහැදිලා එක දිගට දම්පැන් පූජා කරනවා කිව්වා. මම අවස්ථා ගණනාවකදී සිරිමාගේ දානෙට වැඩම කළා සිරිමාගේ නිවසේ. ආයස්මත පුදුම ලස්සනක්. ඒ වගේ ස්ත්‍රියක් මම ජීවිතේට දැකලා නැහැ කියලා දැන් මෙහෙම ස්ත්‍රියව වර්ණනා කළා. එතකොට ස්ත්‍රිය වර්ණනා කරනකොට මේ භික්ෂුව මේක අහන් ඉන්නවා. අහන් ඉද්දි මේ භික්ෂුවට හිතේ සුබ නිමිත්තක් හටගත්තා. ඒ ස්ත්‍රියගේ රූපය හිතෙන් මවා ගත්තා.
දැන් මේ ස්වාමීන් වහන්සේගේ අර හිත දියුණු කරමින් යන එක කාම ඡන්දේ විසින් වහගත්තා. දැන් හිත දියුණු වෙන්නේ නැහැ. දැන් වනපියසට වෙලා උන්වහන්සේ ඇස් පියාගත්තොත් මතක් වෙන්නේ අර හිතින් මවාගත්ත රූපේ. උන්වහන්සේට මේක හරි කරදරයි. මේකම මතක් වෙනකොට උන්වහන්සේ කල්පනා කළා මං මේ සිරිමාව බලන්ට යන්න ඕන. අවසානයේ ඉතින් මේ සවැත් නුවරට මේ ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. දැන් වැඩම කරන්නේ කුමක් උදෙසාද? සවැත් නුවරට ගොඩාක් වෙලාවට භික්ෂුන් වහන්සේලා වැඩි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න. දැන් මේ භික්ෂුව යන්නේ මොකටද? සිරිමා බලන්න. ඒතකොට මේ භික්ෂුන් වහන්සේ වැඩම කරලා ඉතින් ඒ භික්ෂුන් වහන්සේට අවස්ථාවක් ලැබුණා සිරිමාගේ නිවසේ දානෙට යන්න. දානෙට වැඩම කරලා දැන් මේ භික්ෂුවට දානෙ පිළිගන්න නෙවෙයි උවමනාව තියෙන්නේ. කව බලන්නද? සිරිමා. මේ භික්ෂුව වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉද්දී දම්පැන් පූජා කළා. නමුත් සිරිමා ආවේ නැහැ. එතන මේ භික්ෂුව මහනවා. මේ පින්වතුනේ සිරිමා මහා උපාසිකාව කෝ කියලා ඇහුවා. එතකොට අර සේවක කාරකාදී කිව්වානේ ස්වාමීනි අපගේ ස්වාමී දියණියට ගොඩාක් අසාධ්‍යයි. ඇය හදිසියෙම දරුණු විදිහට අසනීප වුණානේ. ඇයට අමාරුයි දානේ පූජා කරන්න කිව්වා. ඇය හැබැයි භික්ෂු සංඝයා වඳින්න කැමති. ස්වාමීනි අපි එකතු කරගෙන ඉන්න කියලා ඔන්න සේවකයෝ 4 දිනක් විතර යාන්තම් අමාරුයි මේ සිරිමාව වත්තම් කරගෙන අරන් එනවා. එහිම ලෙඩ වෙලා ඉද්දිත් සිරිමාගේ රූපේ ලස්සනයි. අර භික්ෂුවගේ හිතේ යම් චිත්‍රයක් තිබුණාද ඒ චිත්‍රයට වඩා ඇය ලස්සනයි. ඒ භික්ෂුවට මේ රූපේ අමතක කරන්න බැරුව ගියා. ඒ භික්ෂුව එදා පාත්‍රේ දානි ලැබුණාට පස්සේ දැන් අද කාලේ වගේ නෙමෙයි. ලැබිච්ච දානේ අරගෙන වෙහෙරට වැඩම කරනවා වළඳන්න. ඒ භික්ෂුව වැඩම කරලා වැළඳුවේ නැහැ කියනවා පින්තුනේ. කොච්චර අයෝනිසෝ මනසිකාරේ බලවත් වුණාද කියන්නේ. ඒ කාන්තාව ගැනම හිත කුටියේ निराහාරව වාසය කළා. සිරිමා කලුරිය කළා. සිරිමා කලුරිය කරාට පස්සේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක. මේ භික්ෂුවගේ හිතට වෙලා තියෙන විපත්තියත් බුදුරජාණන් වහන්සේ දකිනවා. හැබැයි මේ භික්ෂුව මහ පින් තියෙන කෙනෙක්. මේ භික්ෂුවට ධර්ම අවබෝධ කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් උපායක් යදුවනේ. පින්වතුනි හරි පුදුමයි ශාස්ත්‍රඥ වහන්සේගේ අනුකම්පාව. මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ කරපු දෙයට චෝදනා කරන පිරිසකුත් ඉන්නේ නැති. මොකද සිරිමා කියලා කියන්නේ සම්භාවනීය කාන්තාවක්. ඒ සිරිමා කලුරිය කරාට පස්සේ රජුරුව මේ සිරිමාගේ අවසන් කටයුතු මේ කරන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එනවා කොසල් රජුරවන්ට. රජතුමනි සිරිමාගේ අවසන් කටයුතු මුකුත් කරන්න එපා. සිරිමාව සොහොන් භූමියට ගිහින් දාලා ඒ සිරිමාගේ මෘත ශරීරය කිසිම සතෙකුට කට ගහන්න බැරි වෙන විදිහට ආරක්ෂා කරන්න කියලා. දැන් ඔන්න සිරිමාගේ ශරීරය ගිහින් දැම්මා රාජසේවකයෝ විසින් මේ ශරීරය මේ කිසිම සතෙකුට කට ගහන්න බැරි වෙන්න රකින්නවා. දවස් 7ක් විතර ගියා. එතකොට දවස් 7 යනකොට මේ ශරීරය ඉදිමිලා මේ ශරීරයෙන් නිල් පැහැ ගැන්විලා නව ద్వාරයෙන්ම සැරව මේ අසූචි ගලන්ට අරගෙන දැන් මේ අහලකින් යන්න බැරි තරම් ගන්ධස්තරයි. ඒ දවස් 7ට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ සිරිමාගේ මෘත ශරීරය තියෙන තැනට වඩිනවා. අර භික්ෂුවත් සිරිමාට වසඟ වී සිටි ඒ භික්ෂුවත් මේ අතර එනවා. බුදුරජාණන් වහන්සේ ආර මහා පිරිස මැද එතන ඉන්න මිනිසයන්ට උහුල ගන්න බැරි තරම් දුර්ගන්ධයි. බුදුරජාණන් වහන්සේ මහා පිරිස මැද අහනවා පින්වතුනි මේ කවරෙක්ද කියලා ඇහුවා. එතකොට මිනිස්සු කිව්වා ස්වාමීනි මේ සිරිමාවයි. මේ සිරිමා කියන කාන්තාව ජීවත් වෙලා ඉද්දී එක රාත්‍රියක් එක රැයක් එක මොහොතක් ඇයත් එක්ක කම්සුවයේ ගත කරන්නට
කොච්චර අය කරාද කියලා ඇහුවා. ස්වාමීනි කහවණු 100ක් අය කරනවා කිව්වා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා දැන් රජුරුත් ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා එහෙනම් රජතුමනි මෙතන ඉන්න කැමති කෙනෙකුට කියන්න එක රැයකට එක මොහොතකට නෙවෙයි හැමදාටම මේ ඉන්න සිරිමාව කහවණු 100ක් දීලා අරන් යන්න කියලා. කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගාන අඩු කළා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කළා. ඇයි හේතුව මොකද්ද? මේ ශරීරයේ යථාර්ථය එතන ප්‍රකට වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ එදා එතනදී ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට අර භික්ෂුවගේ හිත දියුණුවෙන්ට නොදී වහගෙන හිටියානේ කාමච්ඡන්දය කියන නීවරණේ. ඒ දහම් කතාවෙන් ඒ නීවරණය පහ වෙලා ගියා. ඒ භික්ෂුවගේ හිත එකඟ වුණා. ඒකාග්‍ර හිතින් බණ අහනකොට ඒ භික්ෂුව ධර්මය අවබෝධ කළා. ඒ සිරිමාගේ මృత ශරීරය ඉස්සරහා ඒ භික්ෂුව සෝවන් වුණා. නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වෙලා සංසාරයෙන් නිදහස් වුණා. ඒ තමයි කාමච්ඡන්දය. ඊළඟට හිත වහන එක තමයි ව්‍යාපාදය. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාර කිරීම. කෙනෙක් හිත දියුණු කරගෙන යන්න මහන්සි ගන්නකොට ඔන්න මොකක් හරි ගැටෙන අරමුණක් මතක් වෙනවා. මතක් වෙන ගැටෙන අරමුණ අතහැර ගන්න බෑ. ඒකම ආය හිතෙනවා. එතකොට එයා හිත දියුණු කරන්න කියලා පටන් ගත්තට අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක් හරි කෝන්තරයක් මතක් කර කර වාසය කරපු එක. ඒකෙනොත් චිත්ත දියුණුවට බාධා ඇති වෙනවා. ඒ නිසා කියනවා නීවරණ. ඊළඟ එක තමයි තීන මිද්ධ. තීන මිද්ධය කියලා කිව්වේ නිදිමත සහ අලසකම. හිතක් දියුණු වෙන වැඩපිළිවෙලකට යනකොට පින්වතුනි මේවා එනවනේ. සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට ටීවී එක යන නාට්‍යයක් බලද්දි බාධා නැහැ. චිත්‍රපටයක් බලද්දි බාධා නැහැ. සංගීත ප්‍රසංගයක් මොකක් හරි එහෙම එකක් බලද්දි බාධා නැහැ. භාවනාවක් කරන්න ගත්තාම ඉක්මනට නිදිමත එනවා. ඉක්මනට අලසකම එනවා. බණක් වන්දනාවකට සම්බන්ධ වෙනකොට ඉක්මනට නිදිමත අලසකම එනවා. ඇයි මේ? දියුණු වෙන හිතට එය බාධා කරනවා. මේ බාධාවල් ජයගත්ත පින්වතුනි මහා පින්වන්තය වුණා. දක්ෂයෝ. අපේ මහා කාරුණිකයන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුවගේ නම භගු. මේ භගු භික්ෂුන් වහන්සේ හරියට පීඩවින්ද නිදිමතෙන්. උන්වහන්සේ දවසක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මං මේ නිදිමත කියන එක නසනවා. එහෙම හිතාගෙන වනයේට වැඩම කළා. වනයේට වැඩලා උන්වහන්සේ දැන් මේ කුටිය ඇතුලේ නිදිමත මඩිනවා මං කියලා වීරිය වඩන්න මහන්සි ගන්නවා. මොකද නිදිමත කියන එක නසන්න තියෙන පින්වතුනි වීරියමයි. නිදිමත නැසීම ගැන බුදුරජාන් වහන්සේ වදාළේ ආරම්භ ධාතු. නිදිමත නසන්න කරන්න තියෙන්නේ වීරිය ආරම්භන එකයි. නික්ඛම ධාතු. ආරම්භෝ වීරිය අඛණ්ඩව පවත්වා ගන්න එකයි. පරක්ඛම ධාතු. දැඩි පරාක්‍රමයෙන් වීරිය කරන එකයි. ඕකෙන් තමයි නිදිමත නොඅඬින්න තියෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේ ඔය ධර්ම අවවාදයේ සිහි කරගෙන කුටියට වෙලා නිදිමත මඩින්න මහන්සි වෙනවා. ඒ වුණාට මේ නිදිමත එහෙම මේ දුර වෙලා ගියේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා හරි කමක් නැහැ මං සක්මන් කරනවා. දැන් සක්මනට ගොඩ වුණා. දැන් සක්මන් කරද්දී නිදිමත එනවා කියනවානේ. අවසානයේ පින්වතුනි සක්මන් කරමින් ඉද්දි ඇවිදිමින් ඉද්දි උන්වහන්සේ නිින්ද ගියා. නිින්ද ගිහලා එහෙම ඇදගෙන වැටුණා සක්මනේ. ඇදගෙන වැටුනේ උන්වහන්සේගේ ශරීරයයි. උන්වහන්සේගේ වීරිය ඇදගෙන වැටුන්නේ. උන්වහන්සේ ආයෙ නැගිට්ටා. නැගිටලා ඇඟේ තැවරිච්චි අර වැලි ආදී පිහ දැම්මා. ආයෙ සක්මන් කළා. ඒ වීරියම උන්වහන්සේ නිදිමත දුරු කළා. තීන මිද්දේ දුරු කරලා ඒ උන්වහන්සේට බාධා කරපු නීවරණ අයින් කරගත්තා විතරයි. හිත එකඟ වුණා. ඒ තුලින්ම උන්වහන්සේ ඒ විදර්ශනාවට වඩලා රහතන් වහන්සේ බවට පත් වුණා. භගු මහරහතන් වහන්සේ. බුද්ධ ශාසනය ඇතුලේ පින්වතුනි මේ නිදිමත මැඩෙන්න කොච්චර වීරිය කරපු උත්මීන් හිටියද කියන්නේ. ඇතෙන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා තිනවා මේ නිදිමතට ඉඩ දෙන්නේ නැතුව මේ ලංකා භූමියේ. නිින්ද යන නිසා
පිදුරු තෙමලා පිදුරු හිස මත තියාගෙන භාවනා කරලා තියෙනවා. තෙමූ පිදුරු හිස මත තියාගෙන භාවනා කරලා තියෙනවා නිින්ද යන නිසා. ඊළඟට ඇතැම් ස්වාමීන් වහන්සේලා දන හිස් වලින් සක්මන් කරලා තියෙනවා. මේ සක්මන් කරද්දී කකුල් පැලිලා පය ගහන්න බෑ. ඒ තරම් සක්මන් කරලා. එතකොට පය ගහන්න බැරි වුණාට මේ නිදා ගන්න කල්පනාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කරන්නේ දන හිස් දෙකෙන් සක්මන් කරනවා. ඉතින් මේ වගේ වීරියවන්තයෝ නම් ওই නිදිමත කියන එක මැඩුවා. ඒ නිදිමත කියලා කියන්නේ චිත්ත දියුණුවට බාධා කරන තුන්වෙනි නීවරණය. ඊළඟ නීවරණය තමයි උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්ච කියලා කිව්වේ මේ හිතේ තියෙන විසිරීම සහ තැවෙන ස්වභාවය. හිතේ විසිරීම තැවීම ආවම ඒකත් චිත්ත දියුණුවට බාධාව. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියානේ භාගිනේය සංඝරක්ඛිත කියලා භික්ෂුවක්. ඒ භික්ෂුවට භාගිනේය සංඝරක්ඛිත කියලා කිව්වේ ඒ භික්ෂුව ඒ ස්වාමීන් වහන්සේ මහණ වුණේ තමන් වහන්සේගේ ඥාති ඒ කියන්නේ මාමවන කෙනත් ඒ ස්වාමීන් වහන්සේ සමීපේ තමයි මහණ වුණේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ නම මේ සංඝරක්ඛිත. ඒ ස්වාමීන් වහන්සේ නමගේ ළඟ මහණ වෙච්ච මේ තරුණ භික්ෂුවගේ නම භාගිනීය සංඝරක්ඛිත. ඔය භාගිනීය සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ දවසක් දුර ඈතකට වැඩම කළා. හරියට ගුරුදේවයන් වහන්සේට ආදරය කරපු කෙනෙක්. දුර ඈතකට වැඩම කළා ගුරුදේවයන් වහන්සේව දාලා ටික කාලයක් පිට වැඩ හිටියා. කාලයකට පස්සේ ගුරුදේවයන් වහන්සේ බලන්ට උන්වහන්සේ වඩිනවා. වඩිද්දී කල්පනා කළා මං ගුරුදේවයන් වහන්සේව කාලෙකින් දකින්න යන්නේ. මට හම්බෙච්ච හොඳ සිවුරු පිරිකරක් මං අරන් යන්න ඕනේ කියලා. ඉතින් හොඳ සිවුරු පිරිකරකුත් ලැහැත්ති කරගෙන තමයි ගියේ. ගිහිල්ලා මේක තමන්ගේ ගුරුදේවයන් වහන්සේට පිරිනැමුවා. ස්වාමීනි මම මේ කාලෙකින් ඔබ වහන්සේ බලන්න එනකොට මම මේ හොඳ සිවුරු පිරිකරකුත් අරගෙන ආවා කියලා. අනේ ඒක පිළිගන්නකොට දැන් මෙහෙමනේ දැන් අපි වුණත් ඕන තව කෙනෙකුට අපි ආදරය කරන කෙනෙකුට අපි සෙනෙහස දක්වන කෙනෙකුට තෑග්ගක් වගේ අරයි යනවනම් අපිට හිතින් මවාගෙන යනවනේ මේ තෑග්ග යාග අපෙන් ගන්නකොට මෙහෙම සතුටු වෙයි කියලා. එතකොට භාගිනීය සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේත් ඔහොම නිකන් හිතින් මවාගෙන ගියා ගුරුදේවයන් වහන්සේ මේ සිවුර ගන්න වෙලාවේ පොඩි නම හරි අගේ ඇති සිවුරක් නේ මට ගෙනත් තියෙන්නේ කියලා ඔය වගේ මොන හරි කියයි කියලා නේ එහෙම ගන්නෑ. ඒ ගුරුදේවයන් වහන්සේ කිව්වා පොඩි නම ඔය සිවුර තියන්න කිව්වා පැත්තකින්. එතකොට දැන් මේ පොඩි නමට එකපාර හිතට දුකක් හටගත්තා. තැවුලක් හටගත්තා. අර හොඳට තිබුණ හිත විසිරීලා ගියා. මේ පුටුවේ වැඩ ඉන්න ගුරුදේවයන් කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට හැකියාව තිබුණා අන් අයගේ හිත බලන්න. උන්වහන්සේ දැක්ක තමන්ගේ ශිෂ්‍ය නම මේ පොඩි කාරණේ මුල් කරගෙන හිතේ විසිරීම ඇති කරගත්තා. දැන් ඔහුගේ හිත කුසල් වැඩෙන පැත්තට නෙවෙයි තියෙන්නේ අනිත් පැත්තට. මේ පොඩි නමගේ හිත සතුටු කරන්න ඕන කියලා. මේ ගුරුදේවයන් වහන්සේ කියනවා පොඩි නම එහෙනම් මේ ආද පොඩ්ඩක් රස්නිත් එක්ක මට පොඩ්ඩක් පවන් සරන්න කිව්වා. ඒතර වටාත් අරගෙන මේ පොඩි නම ඇවිල්ලා භාගිනීය සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ දැන් පවන් සලනවා. නමුත් වෙනදා වගේ හිත සතුටින් නෙවෙයි. දැන් මේ ස්වාමීන් වහන්සේ පවන් සලන ගමන් තමන්ගේ හිත වෙනම ලෝකෙක යනවා. ඊට කල්පනා කරනවා ගුරුදේවයන් මේ මං ටිකක් දුරස් වෙලා හිටපු කාලෙට මගෙත් එක්ක අමනාප වෙලා. කවුරු හරි කේලම් කියලාවද්ද? නැත්නම් ඇයි මං ගෙනාපු සිවුරු පිරකර මගේ ගුරුදේවයන් වහන්සේ සතුටින් පිළිගත්තේ නැත්තේ? මට ගුරුදේවයන් වහන්සේ මගේ එක්ක තියෙන හිතවත් බව මේ විදිහට කැඩිලා නම් මට මේ පැවිද්දෙන් ඇති වැඩක් නෑ. මං සිවුරු අරින්න ඕන. ඔන්න බලන්න හිත ගියපු තැන මං සිවුරු අරින්න ඕන. මං සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා මං පොඩි ඉඩම් කැල්ලක් අරගන්නවා. ඒ ඉඩම් කැල්ලක් අරගෙන ඒ ඉඩමේ වගාවක් කරනවා. ඒ වගාවෙන් මං දියුණු වෙනවා.
දියුණු වෙලා මං හොඳට ගෙයක් දොරක් එහෙම හදාගෙන මං හොඳ ධනවත් පවුලකින්ම බලලා ලස්සන ගෑනු ළමයෙක්ව මම විවාහ කරගන්නවා. ඒ විවාහ වුණාට පස්සේ මට සල්ලිත් තියෙනවා. ඉතින් භෝග සම්පත් ඔක්කොම තියෙනවා. විවාහ වුණාට පස්සේ ඉතින් මට දරුවොත් ලැබෙන්නේ නැතයි. දරුවෝ ලැබුණාට පස්සේ මං මගේම සල්ලි වලින් හොඳ වටින පහේ සිවුරු පිරිකරක් අරගෙන ඇවිල්ලා ගුරුදේවයන් වහන්සේට දෙනවා. ගුරුදේවයන් වහන්සේ එතකොට නම් සතුටු වෙයි. හැබැයි ਉਹ ගුරුදේවයන් වහන්සේ බලන්න ඔය එන ගමනේ මං බිරිඳාවත් එක්ක එනවා. මේ තමයි මගේ බිරිඳ කියලා ගුරුදේවයන් වහන්සේටත් පෙන්නලා වන්දනා කරවන්නේ. ඔය වෙලාවේ ඉතින් හැබැයි ගුරුදේවයන් වහන්සේ හිටියාද නැද්ද කියලා මම බලන්නේ. බිරිඳ බැරි වෙලාවත් දරු පැටියාව එහෙම අතහැර ගත්තොත් මං ගුරුදේවයන් වහන්සේගේ ඉස්සරහ වුණත් ගහනවා බිරිඳගේ ඔළුවට එකක් කියලා. දැන් ඉන්නේ වෙනම කල්පනාවක. අනේ අර වටාත්තින් පවන් සලසල හිටි මං ගහනවා ඔළුවට එකක් කියලා සිහින ලෝකේ ඉඳලා බිරිඳට ගහනවා කියලා හිතාගෙන ඇත්තටම ගැහුවේ ගුරුදේවයන් වහන්සේගේ හිසට. එතකොට ගුරුදේවයන් වහන්සේ hina වුණා. ඒ hina වෙනකොට භාගිනීය සංඝරක්ෂිත තෙරුන් වහන්සේ පියවි ලෝකෙට ආවේ. උදේටම බය වුණා. උන්වහන්සේ ගුරුදේවයන් වහන්සේ hina වෙලා බය නැති කරන්නත් එක කිව්වා. හනේ සංඝරක්ෂිත. බිරිඳට තලන්ට ගොහින් ගුටි කෑවේ මං නොවෑ කිව්වා. එහෙම කිව්ව ගමන් ඒ සංඝරක්ෂිත තෙරුන් වහන්සේට ලැජ්ජාවක් හටගත්තා. උන්වහන්සේ දුවන්න ලැහැත්ති වුණා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා අල්ලගෙන එදාම බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක යනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ හිතේ ස්වභාවය පෙන්නමින් ගාථාවක් වදාලා මේ හිතේ ස්වභාවය මෙයයි කියලා දූරංගමං මේ හිත දුර ගමන් යනවා. ඒක චරං තනියමයි යන්නේ. අසරීරං හිතට සිරුරක් නැහැ. ගුහාසයන් හැබැයි ශරීරේ නම් වූ ගුහාවේ කොහේ හෝ මෙයා ඉන්නවා. යේ චිත්තං සංජමෙස්සන්ති මේ හිතට එහෙ මෙහෙ යන්ට නොදී යම් කෙනෙක් দমনය කරගත්තොත් ආන් ඒ කෙනා මුක්ඛන්ති මාර බන්ධනා මාරයාගේ බන්ධන වලින් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකමයි ඒ භාගිනීය සංඝරක්ෂිත තෙරුන් වහන්සේට කමටහන උනේ. ධර්ම අවබෝධ කළා. ඒ ධර්ම අවබෝධ කළේ පිංගුතුනේ බාධාව ඉවත් කරලා දීපු නිසා. බාධාව මොකද්ද? උද්ධච්ච කුක්කුච්ච විසිකිච්ඡාවත් මේ උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ විසිරීමත් පසුතැවීමත්. ඊළඟ කාරණේ තමයි නීවරණය විචිකිච්ඡා ධර්මයේ සැක කිරීම. ඕන් ওই කාරණා පහ තියෙනවා නම් ඒ කාරණා පහ හිත දියුණු කරන වැඩපිළිවෙලට බාධා. ඒ නිසා පසේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පහය පංචාවරණානි චේතසෝ. මං ඔය හිත ආවරණය කරන කාරණා පහ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ බැහැර කළා. ප්‍රහාණය කළා. උපක්ඛිලේසේ ව්‍යාපනුජ්ජ සබ්බේ උපක්ලේශ හැම එකක්ම මන් දුරු කරලා දැම්මා. උපක්ලේශය කියලා කියන්නේ මොනවද? මේ ගැන සඳහන් වෙනවා අනංගන සූත්‍රයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් මේක අහන්නේ. මුගලන් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසනවා අනංගනං අනංගනන්ති ආවසෝ උච්චති. ආයස්මත් මුගල්ලාණෙනි උපක්ලේශ කියලා කියනවා. මොනවටද මේ උපක්ලේශ කියන්නේ? එතකොට මුගලන් මහරහතන් වහන්සේ තේරුවා පාපකානං අකුසලානං ඉච්ඡාවචරාණං මේ ලාමක අකුසල් වලට අනුව හිත පවත්වන්නට යනකොට ලාමක ආසාවල් වලට අනුව ලාමක දේවල් වලට කැමති වෙලා ඒවට අනුව හිත පවත්වන්නට යනකොට ඒ තුලින් හටගන්නා යම් අකුසල් නැද්ද? ආන් ඒවට තමයි උපක්ලේශ කියලා කියන්නේ. එතකොට මේ පසේ බුදුරජාන් වහන්සේ වදාරනවා මම මේ උපක්ලේශත් ඔක්කොම ටික බැහැර කරලා දැම්මා. ඒ කියන්නේ මේ උපක්ලේශය කියලා කියන්නේ පින්වතුනි නීවරණ ධර්මයන්ටත් වඩා සියුම් එකක්. ඒ සියුම් ඒවත් මං අතහැරලා දැම්මා. අනිසිතෝ මං දැන් කෙලෙස් ඇසුරු කරන්නේ.
කෙලෙස් කියන එක මං මගේ ජීවිතේ ඇසුරු කරන්නේ. කෙලෙස් කියන ඒවා මං දුරින්ම දුරු කරා. කෙලෙස් ඇසුරු නොකරනවා. චෙත්වා ස්නේහ දෝසං සෙනෙහසේ දොසද මන් දුරලා දැම්මා. සෙනෙහසේ දොස කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? මොකද්ද සෙනෙහසේ තියෙන දොස? ස්නේහජං දුක්ඛමිදං පහෝති. සෙනෙහස නිසා දුක උපදින්නේය. ලොකු සෙනෙහසක් තිබුණානේ විශාකා මහෝපාසිකාවට තමන්ගේ මිනිපිරි ගැන. විශාකා මහෝපාසිකාව බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඇය හරි සෙනෙහසින් හිටියා තමන්ගේ මිනිපිරි ගැන. හදිසියෙම මිනිපිරි මලා. මිනිපිරි මැරුණට පස්සේ ඔන්න මිනිපිරිගේ අවසන් කටයුතු ආදී කරලා විශාකා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඒ බැහැ දකින්න ආවම භාග්‍යතුන් වහන්සේ ඇහුවා විශාකා මොකෝ මේ හිසේ ඉඳලම මුළු ශරීරයම වස්ත්‍රත් එක්කම තෙත් කරගෙන නිවසේ මල ගෙදරක් වුණාද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි මිනිපිරි කලුරිය කළා. බුදුරජාණන් වහන්සේ දකින්නවා විශාකාවගේ හිත ගොඩක් දුකින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා විශාකා ගොඩාක් මිනිපිරිට ආදරය ඇති ඔබ. කිව්වා අනේ ස්වාමීනි මගේ මිනිපිරි ඉන්නකොට ගේ පිරීලා තිබුණා. දැන් ඒ කලුරිය කළා හරි පාළුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් විශාක සතුට නැද්ද? ওই වයසේ දරුවෝ මේ නගරේ ගොඩාක් ඉන්නවා. ඒ ඔක්කොම විශාකාවගේ මිනිපිරියෝ මුණුපුරෝ වෙනවට. කිව්වා ස්වාමීනි කොච්චර එකක්ද? ඒ වගේ දරුවෝ ඉන්නකොට හිතට හරි සැපයි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ උඩම අහනවා විශාකා මේ සවැත් නුවර 7 කෝටියක විතර මහා ජනකායක් අතරේ සාමාන්‍යයෙන් දවසට දරුවෝ කොච්චරක් විතර මැරෙනවද ඇද්ද? ස්වාමීනි 4-5ක් මැරෙනවා. 2-3ක් මැරෙනවා ස්වාමීනි අපි පොඩි කාලේ ඉඳලම දරු පැටියෙක් නොමරුණා කියන එක නම් අහලා නැහැ කවදාවත් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් විසාකා මේ දරුවෝ කොහොම ඔබේ මුණුපුරු මිනිපිරියෝ නම් ඔබට කවදාවත් විසාකා ඔය කොණ්ඩේ වේලගෙන වස්ත්‍ර වේලගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. හැමදාම තෙමාගෙන ඉන්නේ. හැමදාම මලකෙවල් කිව්වා. එතකොට විසාකාවට සිහි උපන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විසාකා යම් දෙයකට බැඳෙනවා නම් සෙනෙහසින් ඒ බැඳෙන දේ නිසා තමයි දුක උපදින්නේ. 100කට බැඳුනොත් දුක් 100ක් උපදිනවා. 50කට බැඳුනොත් දුක් 50ක් උපදිනවා. 20කට බැඳුනොත් දුක් 20ක් උපදිනවා. එකකට බැඳී හිටියොත් එක දුකක් තියෙනවා. හැබැයි බන්ධන කිසිවක් නැත්තම් දුක් කිසිවක්ම නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ. එතකොට ඒ තමයි සෙනෙහසේ දොස. ඒ සෙනෙහසේ දෝෂය දුරු කළා කියනවා. දැන් ඉතින් ඒ කෝචරේ ඒ කිසිම කරදර පීඩා නැතුව මං හුදකලාව සිටිමි. කග්ග විසාන කප්පෝ කඟ වේනගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පින්වතුනි ඒ එක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ මේ පසේ බුදු බවට පත්වෙච්ච පින්වන්තයා භාවනාවට ඇලී වාසය කරානේ. පසේ බුදු වෙන්න කලින්ම. ඉතින් මේකේ මේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ඊළඟ ගාථා රත්නයේට පසුබිම් වෙන්නේත් එහෙම සිද්ධියක්. ඒ පසේ බුදු බවට පින් තිබුණ මහ පින්වන්තයාත් සංසාර පුරුද්දක් විදිහටම මාලිගාවේ භාවනා කළා. ඒත් රජෙක්. එතකොට මේ රජුරුවත් ඔන්න රාජකීය කටයුතු කරන අතරේම භාවනා කරමින් හිටපු කෙනා. ඒ භාවනා කරද්දී දැන් කලින් කෙනාට රාජමාලිගාවේදීම ඉපදුනේ පළවෙනි ධ්‍යානෙනේ. මේ කෙනාට 4 වෙනි ධ්‍යානෙ ඉපදුනා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ ඉක්මවා ගියා. දෙවෙනි ධ්‍යානයත් උපදව ගත්තා. ඒ ධ්‍යාන සැපයෙන් වාසය කරනකොට 3 වෙනි ධ්‍යානෙ උපන්නා. 3 වෙනි ධ්‍යානෙන් වාසය කරනකොට ධ්‍යාන අතර ඉහළින්ම තියෙන රූප ධ්‍යාන අතර ඉහළින්ම තියෙන 4 වෙනි ධ්‍යානය ඒ උත්තමයාට උපදව ගන්නට හැකියාව ලැබුණා. ඒකට 4 වෙනි ධ්‍යානය කියලා කියන්නේ පිරිසිදු උපේක්ෂාව. ඒකට ආස කළා. ඒ ආසාවෙන් වාසය කරනකොට රාජ්‍ය කටයුතු කියලා කියන්නේ බාධාවක්.
ඒ නිසා ධ්‍යානෙ රැක ගන්නට රජකම අත්හැරියා. නොබෝ කලකින්ම පසේ බුදු බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේත් පහළ වෙද්දී අර අසිරියම වුණා. මොකක්ද අසිරිය? මංජූසක රුක්ෂේ රන්මල පිපුණා. පසේ බුදුවරු දැන් බලාගෙන ඉන්නවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ එදා එතෙන්ට වැඩම කරාම පසේ බුදුවරු ඇහුවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට තමයි තමන්ගේ පසේ බුදු බව ගැන විස්තර කළේ. ඒ තමයි කග්ගවිසාන සූත්‍රයේ 33 වෙනි ගාථාව. විපිට්ඨිකත්වාන සුඛං දුක්ඛංච පුබ්බේව සෝමනස්ස දෝමනස්සං ලද්ධානුපෙක්ඛං සමතං විසුද්ධං ඒකෝචරේ කංග විසාන කප්පෝ කායික සැප දුකද මනසින් බැහැර කොට මනසේ හැදෙන සැප දුක හැර පළමු කොට පිරිසිදු සමාහිත මෙන්දහත් සමාධිය ලැබ උදෙකලාවිම දිවිගෙවයිහි තනියඟකින් යුතු කඟවේ නිකුසේ කියන මේ ගාථා රත්නය ඒ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාව. එතකොට පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ ඔය වගේ උදාර සැපයන්ගෙන් වාසය කරපු මුනිවරු. සංසාරේ පින නිසාම යම් බුද්ධ ශාසනයක කොහේ හෝ බුද්ධ ශාසනයක ඒ ශාස්ත්‍රූන් වහන්සේ අභිමුඛයේදී පින්පුරන්න පටන්ගෙන පිනින්ම පෝෂණය වෙච්ච ජීවිත පසේ බුදුවරු බවට පත් වෙලා නිදහස් වුණා. උන්වහන්සේලා වින්ද සුවය ධ්‍යාන සුව වගේ උදාර සැප. උන්වහන්සේලා ග්‍රහ ජීවිත ගත කරද්දීම පසේ බුදු බවට පත් වෙන්න කලින් ග්‍රහ ජීවිත ගත කරද්දීම ඒ ධ්‍යාන සැපාදී වින්දා. අවසානයේ පසේ බුදු බව පසක් කරද්දී උන්වහන්සේලා වින්ද සැපය මේ ලෝකයේ තියෙන අග්‍රම සැපේ වන අමා නිවන් සැපයයි. ඉතින් මේ අමා නිවන් සැපයේ සැනසුන පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාටම දෙවියෝ නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප හැමගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ සුපින්නතුල්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන්ව අපේ නමින් මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද මේ දේශනාවට දායකත්වයේ දරන පින්වතුල්ලාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ 15 වන උපන්දිනයේ සමරන පින්වත් දුලින යද්දෙහිගේ පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් අද රැස් කරගන්නට යෙදුණු සියලු පින්වල
අනන්ත වූ පුණ්‍ය ආශිර්වාදයත් උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආශිර්වාදයත් ඒ වගේම පින් අනුමෝදන්ව සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් උපන් දිනයේ සමරන පින්වත් දුලින යද්දෙහිගේ පුතුණුවන්ට සැලසේවා. ඒ වගේම උපන් දිනයේ යෙදුන ටවිෂී ලියනගේ සහ ටරුෂී ලියනගේ දියණියන්ටත් දුවීන් තමාෂි පසින්දු කිකිනි නයෝමි නිකින සසඳි වින්දිව් යන ඒ දරුවන්ටත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා. ඒ දරුවන්ට ජීවිතයට යහපත සලසන උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. නිදුක්ව නිරෝගීව ජීවිත ගත කරන්නටත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් ජීවිතේ යහපත්ව ගත කරන්නටත් ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහුණු ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වෙන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින දෙමාපියන් වන ශර්ලි විජේමාන්න පියාණන්ට සහ කමලා වික්‍රම ආරච්චි මෑණියන්ට ශීලා දයාරත්න මෑණියන්ට සහ සහෝදර සහෝදරියන්ට අනුමෝදන්ව ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. අද දායකත්වයේ දරන පින්වත් සංජේ අද්දෙහිගේ මහතාට සහ රවීනා විජේමාන්න මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් මේ උදාර ධර්ම දානමේ පින කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසම හේතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට අනුමෝදන්ව ඔබ හැම දිනාට අනුමෝදන්ව ඔබට මේ උතුම් ධර්ම දානමේ පිණේ අනුහසින් සුවසේ ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. ඒ වගේම පින්වතුනේ මේ කාලයේ පැතිරෙන කොරෝනා වසංගත රෝගයේ හේතුවෙන් රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් සිටින ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාට අපි මේ රැස් කරපු සියලු පින්වල ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිරෝගී සුව සැලසේවා. ඒ වගේම මේ කොරෝනා වෛරස තත්ත්වය ලෝකයෙන් තුරන් වෙලා ඊට ඉක්මනින්ම සියලු දෙනාට සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට කාලයක් උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.